ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අම්පාර මහ ඔය ඓතිහාසික ටැම්පිටිය රජමහා විහාරාධිපති සුගත ශාසන වංශ විභූෂණ සාමවෙනසුරු විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ටැම්පිටියේ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද දායකත්වයන් මීරිගම කහටගහ කුරුඳුවත්ත ස්වර්ණ ජයන්ති මාවතේ පදිංචි H.A. නෙල්සන් තෝමසේන මහතා, වඩුමුන්නේ ගෙදර වල්පිටගම D.D. චන්ද්‍රා මල්කාන්ති මහත්මිය, බලංගොඩ යකහලු තැන්න අභිනවාරාම මාවත පදිංචි W. ප්‍රේමදාස මහතා, නුගේගොඩ පැලවත්ත මාවතේ අංක 12 නිවසේ G.A.K. අබේරත්න මහතා. එළඹෙන වෙසක් පුන් පොහොය දිනට යෙදෙන සිද්ධාර්ථ ගෞතම බෝසතුන් බුදු බවට පත්ව වසර 2600ක් සපිරෙන සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළ ගැසෙමු. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේ
වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තේනමානි භික්ඛවේ බාලස්ස බාලලක්ඛනානි බාලනිමිත්තානි බාලපදානානි කතමානි තේනි ඉද භික්ඛවේ බාලෝ දුච්චින්තේ ච චින්තේ ච හෝති දුබ්භාසිත බාසී දුක්ඛත කම්මකාරී තේනිමානි භික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛනානි පණ්ඩිත නිමිත්තානි පණ්ඩිත පදානානි කතමානි තේනි ඉද භික්ඛවේ පණ්ඩිතෝ සුචින්තේච චින්තේච හෝති සුභාසිත බාසී සුක්ඛත කම්මකාරීති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත සුපින්නතුනි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉහතදී ලෝක සත්‍යය කෙරෙහි මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කොට වදාළ එක්තරා සූත්‍ර ධර්මයකට අයිති පුංචි කොට්ටාසයක් අද මාතෘකාව ලෙස ඉදිරිපත් කරන්නට යෙදුණා. මේ සූත්‍ර ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩවෙසෙද්දී උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් ඒකරාශි වුණ සිව්වණක් පිරිස අතුරින් භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලයි මේ සූත්‍ර ධර්මය දේශනා කොට වදාළේ. සූත්‍ර පිටකෙහි යන මේ වටිනා සූත්‍ර ධර්මය නම් කරලා තිබෙන්නේ
බාල පණ්ඩිත සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේලාට දේශනා කළා, මහණෙනි මට විද්‍යාමාන වෙනවා මේ ලෝකේ, දර්ශනය වෙනවා, සර්වතා ඥාණයට පේනවා මිනිසුන් අතර විශේෂයෙන් මිනිසුන් දෙදෙනෙක් සිටින බව. කවුද මේ මිනිසුන් දෙදෙනා? එක් තැනැත්තෙක් බාල ගණයට අයිති බාලයාය කියන තැනැත්තා. ඊළඟ තැනැත්තා පාණ්ඩිත්‍ය ගණයට අයිති බහුශ්‍රත වූ ප්‍රඥාවන්ත වූ පණ්ඩිත තැනැත්තා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි මේ ලෝක ධාතුවේ මට බාල භාවයෙන් යුක්ති වෙච්ච මිනිසෙකුත් පාණ්ඩිත්‍ය භාවයෙන් හෙබියා වූ තැනැත්තකුත් මට දර්ශනය වෙනවා, විද්‍යාමාන වෙනවා, මගේ බුදු ඇසට හසු වී තිබෙනවා, පේනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්නතුනේ මේ ලෝකේ උපන් අපි සියලුම දෙනා තමන්ට ලැබුණා වූ මේ ශ්‍රේෂ්ඨ වූ ආත්ම භාවයේ මිනිසත් බව සාර්ථකමත් භාවයට පත් කරගන්නට මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම උපයෝගී කරගන්න කිය. මේ ලෝකේ බොහෝ ශාස්ත්‍රූවරුන් පහළවන්නට යෙදුණා. ඒ පහළ වුණ ශාස්ත්‍රූවරුන් අතර අහන කනාට ඊ타ත්ම ප්‍රායෝගිකව පිළිගත හැකි, ඒ වගේම විශ්වාසනීයත්වයක් ඇතිවන ඊ타ත්ම අර්ථාන්විත වූ ඉගැන්වීම් පළක් ඉදිරිපත් කළ එකම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මය ඊ타ත්ම ප්‍රායෝගිකයි. උන්වහන්සේ දේශනා කොට වදාළ මූලික ඉගැන්වීම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඉගැන්වීම්, පටිච්ච සමුප්පාදයේ පිළිබඳව උන්වහන්සේගේ ඉගැන්වීම, කර්මය, කර්මඵලය සහ පුනර්භවය කියන මේ කාරණා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද කාරණා ඊ타ත්ම සත්‍යයි, ප්‍රායෝගිකයි කියලා අහන කෙනාට ඉතාමත් හොඳින් දැනෙනවා. ඒ තරම් වටිනා වූ නිවැරදි වූ සත්‍යවාදී වූ දහමක් ගෙනහැර දැක්වූ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මස්කන්ධය සරණ ගිය, මහා සංඝරත්නය සරණ ගිය යම් සදහැවතෙක් සදහැවතියෙක් වේ නම් ඒ හැම කෙනෙක්ම මේ ශ්‍රේෂ්ඨ වූ ධම උපයෝගී කරගෙන ලැබුණා වූ මේ මිනිසත් බව ඊ타ත්ම අර්ථාන්විත ශ්‍රේෂ්ඨ එකක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ බාල පණ්ඩිත සූත්‍රයෙන් එදා දේශනා කොට වදාලේ මිනිසත් බව ලැබූ කිසියම් තැනැත්තෙක් වේද ඒ හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය ඉතාමත් අලංකාර වාසනාවන්ත අර්ථාන්විත එකක් බවට පත් කරගන්නට අවශ්‍ය කරන කාරණා උන්වහන්සේ මේ සූත්‍ර ධර්මයෙන් දේශනා කළා.
උන්වහන්සේ වදාරන්නේ තීනිමානේ භික්ඛවේ පණ්ඩිතස්ස බාලස්ස බාල ලක්ඛනානි. මානෙනි මට මේ ලෝකේ පේනවා විද්‍යාමාන වෙනවා බාලයයි කියලා තැනැත්තෙක්. මේ බාලයයි කියලා කිව්වේ වයසෙන් අඩු කෙනෙක් නොවේ. ප්‍රඥාවෙන් බහුශ්‍රත භාවයෙන් ඊ타ත්ම අල්ප මට්ටමක සිටින පහත් මට්ටමක ඉන්න කෙනෙකුයි බුදුරජාණන් වහන්සේ මේ බාලයයි කියලා නම් කොට වදාළේ. මේ බාලයා හඳුනා ගැනීම සඳහා නිමිති 3ක් ලක්ෂණ 3ක් කාරණා 3ක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ එදා සිව්වනක් පිරිස අතුරෙන් භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා. තීනිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛනානි බාල නිමිත්තානි බාල පදානානි. මට පේනවා මහණෙනි බාලයයි කියන තනත්තාගේ ලක්ෂණ නිමිති 3ක්. කතමානි තීනි දුච්චින්තිච චින්තිච හෝති දුබ්භාසිතබාසි දුක්ඛත කම්මකාරි. මහණෙනි මට පේනවා බාලයාගේ ලක්ෂණ 3 මෙන්න මේ ආයුරේ. ඔහු නිරන්තරයෙන්ම දුච්චින්තිත චින්තිච හෝති. ඔහු නිරන්තරයෙන්ම නරක සිටිවිලිම සිතන කෙනෙක්. මේ බාලයාගේ ප්‍රධානම ලක්ෂණය දුබ්බාසිත භාසි මුව විවර කරලා යම් වචනයක් කතා කළොත් හැම ඒ කතා කරන හැම වචනයක්ම අයහපත් වචනයක් ඔහු ප්‍රකාශ කරන්නේ. බාලයා සතු ඇති දෙවනි ලක්ෂණය හැටියට බුදුහාමුදුරුවෝ වදාරන්නේ ඔහු අයහපත් වචනම කතා කරන තැනැත්තෙක්. ඒ වගේම දුක්ඛත කම්මකාරී ඔහුගේ ශරීරස්කන්ධය මෙහෙवला සිතින් සිතලා යම් ක්‍රියාකාරකමක් මේ ලෝකේ කරන්නේ නම් ඒ කරන හැම ක්‍රියාකාරකමක්ම අකුසල ගණයට අයිති පාප ධර්ම වලට අයිති අයහපත් ක්‍රියාදාමයන් කියන බව බුදුහාමුදුරුවෝ වදාරනවා. එතකොට දැන් අපිට පැහැදිලි මේ ලෝකේ බාලයා සහ පඬිතයායි කියලා පුද්ගල කොට්ටාස දෙකක් සිටිනවා. මෙතන දෙදෙනෙක් හැටියට කතා කළාට මේ ලෝකේ සිටන සියලුම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කුමන භාෂාවක් කතා කළත් කුමන වර්ණයෙන් යුක්ත වුණා ශරීර මේ ලෝක ධාතුවේ සිටින සියලුම පුද්ගලයන් කොට්ටාස දෙකකට බුදුරජාණන් වහන්සේ වෙන් කරුවා බාල සහ පඬිත කියලා. දෙදෙනෙක් ගැනයි කතා කරන්නේ නම් එහෙම කතා කළාට ලෝකේ ඉන්න සියලුම මිනිසුන් මේ කොටස් දෙකට උන්වහන්සේ වර්ගීකරණය කරනවා. ඒ බාලයයි කියන තනත්තාගේ ලක්ෂණ 3 තමයි මේ නිරන්තරයෙන්ම නරක සිටිවිලි සිතනවා, නරක වචන කතා කරනවා, නරක ක්‍රියාකාරකම් ඔහු විසින් සිද්ධ කරනවා. ඒ නරක කියලා කිව්වේ පාප කර්ම, අකුසල කර්ම. සිතින් අකුසල කර්ම කරනවා, වචනයෙන් අකුසල වචන කතා කරනවා, ඒ වගේම ක්‍රියාවෙන් පාප කර්ම අකුසල කර්ම ක්‍රියාත්මක කරනවා. මේ බාලයාගේ ලක්ෂණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කොට්ටාසය තීනිමානි භික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛනානි. බාලයා සතුව ලක්ෂණ 3ක් නිමිති 3ක් කාරණා 3ක් විද්‍යාමාන වෙනවාසේම මානෙනි මට පේනවා මේ ලෝක ධාතුවේ පණ්ඩිතයා තුලත් තිබෙන විශේෂ ලක්ෂණ නිමිති කාරණා 3ක් මට පේනවා. කතමානි තීනි මොනවද මේ කාරණා 3 නිමිති 3 ලක්ෂණ 3? ඉද භික්ඛවේ පණ්ඩිතෝ සුචින්තිත චින්තිත හෝති. පණ්ඩිතයා මහණෙනි නිරන්තරයෙන්ම ඊ타ත්ම යහපත් වූ ඒ වගේම සුන්දර වූ සිටිවිලි සිතන කෙනෙක්. ඔහුගේ සිතින්
පාප සිතිවිලි නරක සිතිවිලි සිතන්නේ නැහැ. ඔහු නිරන්තරයෙන්ම ඊ타ත්ම යහපත් සිතිවිලි සිතන තැනැත්තෙක්. ඒ වගේම සුභාසිත භාසි මහණෙනි පඬිතයාගේ දෙවෙනි ලක්ෂණය තමයි බාලයා වගේ නෙවෙයි ඊට වඩා ඊ타ත්ම හාත්පසින්ම වෙනස් වූ ස්වරූපයක් පඬිතයා තුල තිබෙන්නේ. ඔහුගේ මුව විවර කළා යම් වචනයක් ප්‍රකාශ කළොත් එම ඒ ප්‍රකාශ කරන සෑම වචනයක්ම ඊ타ත්ම යහපත්. තමන්ටත් අර්ථයක් සලසන අහන අයටත් අර්ථයක් සලසන යහපතක් කරන වචන නිරන්තරයෙන්ම පඬිතයා ප්‍රකාශ කරනවා. ඔහුගේ ඊළඟ ලක්ෂණය තමයි යහපත් සිතිවිලි සිතන්නා සේම යහපත් වචනද පඬිතයා කතා කරනවා. ඒ වගේම සුක්ඛත කම්මකාරී බාලයා ක්‍රියාත්මක කරන්නේ නිරන්තරයෙන්ම පාප ක්‍රියාදාමයක්. ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ඊ타ත්ම යහපත් තමන්ටත් යහපත සලසන සෙස්සන්ට යහපතක් කරන මේ ලෝක වශයෙන් උත් යහපතක් සිද්ධ වෙන පරලෝක වශයෙන් උත් දෙපැත්තටම යහපතක් සිද්ධ වෙන ක්‍රියාකාරකම් පමණයි පඬිසයා විසින් ඉෂ්ට සිද්ධ කරන්නේ. බලන්න පින්නතුනි බාලයාගේ හැටිත් පාණ්ඩිත්‍ය භාවයෙන් යුක්ත වෙච්ච බහුසුත්‍රයාගේ හැටි. මේ දෙදෙනාම බුදුදහමේ තවත් තැන්වල විවිධ විදිහට මේ පුද්ගල කොට්ටාස දෙක වෙන් කරලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා තිබෙනවා. එක් අවස්ථාවක පාප මිත්‍රයා සහ කල්යාණ මිත්‍රයායි කියලා දෙදෙනෙක් බුදුහාඳුරෝ දේශනා කළා තිබෙනවා. පාප මිත්‍රයායි කියලා දහමේ සඳහන් වෙන්නේ මේ බාල ලක්ෂණ වලින් යුක්ත වෙච්ච බාලයාම. ඒ වගේම කල්යාණ මිත්‍රයායි කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ මේ පාණ්ඩිත්‍ය ලක්ෂණ වලින් යුක්ත වෙච්ච යහපත් සිතිවිලි සිතන යහපත් වචන කතා කරන යහපත් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන තැනැත්තාමයි කල්යාණ මිත්‍රයා හැටියට බුදුහාමුදුරුවෝ වදාරලා තිබෙන්නේ. ඊළඟ තවත් තැනක සත්පුරුෂයා සහ අසත්පුරුෂයායි කියලා ඒත් පුද්ගල කොට්ටාස දෙකක් පිළිබඳව බුදුහාමුදුරුවෝ වදාරලා තිබෙනවා. එයින් අසත්පුරුෂයායි කියලා හඳුන්වා දීලා තිබෙන්නේ ඒත් මේ බාල ලක්ෂණ වලින් යුක්ත වෙච්ච බාලයා. සත්පුරුෂයායි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන්නේ යහපත් සිතිවිලි සිතන යහපත් වචන කතා කරන යහපත් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන තැනැත්තා සත්පුරුෂයායි කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තිබෙනවා. බලන්න පින්නතුනි දැන් අපිට මේ ඕනෑම කෙනෙකුට මේ ධර්ම දේශනාවට සවන් දෙන බණහන ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන්කම තිබෙනවා ඔබ අයිති කොයි ගණයටද කියලා. බාල ගණයට අයිති වෙනවද? එහෙම නැත්නම් පාණ්ඩිත්‍ය ගණයට අයිති වෙනවද? මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ පින්නතුනි මහා ලොකු උත්සාහයකින් මහා ලොකු පිනකින් ලබාගත් එකක්. ඒ ලබාගත් මනුෂ්‍යාත්ම භාවය ඊ타ත්ම ශ්‍රේෂ්ඨ එකක් බවට පරිවර්තනය කරගන්න යහපත් ජීවිතයක් බවට පරිවර්තනය කරන්න ඒ වගේම අර්ථාන්විත ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න උත්සුක වීම තමාගේම කාර්යයක්. මා හිතනවා මේ ලෝකයේ කිසිම කෙනෙක් බාලයෙක් හැටියට සමාජයේ පෙනී හිටින්න කැමැත්තක් ඇත්තේ නැහැ. අසත්පුරුෂයෙක් හැටියට සමාජයේ පෙනී හිටින්න කැමැත්තක් ඇත්තේ නැහැ. කොයිම අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් තමන්ගේ දරුවන් හමුවේදී අසත්පුරුෂ කෙනෙක් වෙන්න බාලයෙක් වෙන්න කවදාකවත් සූදානම් නැහැ. ඔවුන් නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ඒ වගේම යහපත් කෙනෙක් හැටියට තමන්ගේ දරුවන් ඉදිරියේදී පෙනී හිටින්න තමයි කැමැත්ත තිබෙන්නේ. ඒ නිසා පින්නතුනේ තමන්ගේ ජීවිතයේදී මොනවා හරි යම් යම් අඩුලුහුඩුකම් තිබේ නම් ඒ අඩුලුහුඩුකම් හදාගෙන අවම කරගෙන මෙතනෙන් සිට එහාට ඊ타ත්ම වටිනා අර්ථවත් වාසනාවන්ත ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නට මේ ධර්ම දේශනාව අපේ බෞද්ධ ලෝකයාට බොහෝම ප්‍රයෝජනවත් වෙයි කියලායි අපි කල්පනා කරන්නේ. දැන් පින්නතුනේ අපි තවත් ටිකක් පුළුල්ව විග්‍රහ කරලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ
මේ බාලයාගේ ලක්ෂණ තුනෙන් පළවෙනිම ලක්ෂණය හැටියට ඔහු නරක සිතිවිලි සිතන කෙනෙක් කියලා. මොනවද ඔහු විසින් සිතනු ලබන මේ නරක සිතිවිලි? අපි දන්නවා ජීවිතයක් කියලා කියන්නේ ප්‍රධාන සාධක දෙකක්. එකක් තමයි කාය සම්පත්තිය නැත්නම් ශරීරය. ඊළඟ සාධකය චිත්ත සම්පත්තිය නැත්නම් අපගේ සිත. ජීවිතයක් කියලා කියන්නේ සිතයි කයයි කියලා සාධක දෙකක්, කොට්ටාස දෙකක්. මේම බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප කියලා. නාම ධර්ම වලට අයිති වෙන්නේ සිත සහ සිතිවිලි. රූප කොට්ටාසය අයිති වෙන්නේ අපේ ශරීරස්කන්ධය ඇතුළු අනෙක් ඒවා. එතකොට මේන් ප්‍රධාන වන්නේ සිතයි. පුද්ගලයෙක්ගේ ක්‍රියාකාරීත්වය සියල්ලක්ම සිද්ධ වෙන්නේ අපේ සිතට අනුකූලව, චේතනාවන්ට අනුකූලව. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ ආසාව සිත තුළ පහළ වුණා. ඒ නිසා දැන් ධර්ම ශ්‍රවණය කරනවා. යන්නට ඕන වුණාම සිතට හැමෝම ගමන් කරනවා. කතා කරන්න ඕන වුණාම සිතට කතා කරනවා. අනුභව කරන්න ඕන වුණාම සිතට ශරීරය මෙහෙवला අනුභව කරනවා. සිතට නිදාගන්න අවශ්‍යයි කියලා දුන්නාම අපි නිදා ගන්නවා. ක්‍රීඩා කරන්න ඕනයි කියලා හිතනොත් සිතට ක්‍රීඩා කරනවා. අඬන්න ඕන කියලා හිතනොත් සිතට අඬනවා. අපි සතුටු වෙන්න ඕන, සිනාසෙන්න ඕන, ඩාන්ස් එකක් දාන්න ඕන කියලා හිතනොත් එමෙ හිතට ඒකත් ක්‍රියාත්මක කරනවා. බලන්න පින්නතුනේ, සිතයි කයයි දෙකෙන් ප්‍රධානම සාධකය චිත්ත ධර්මයේ කියන එක අපිට තාමත්ම පැහැදිලි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත තුළ විවිධ සිතිවිලි ගලාගෙන එනවා. මොහොතක් පාසා වෙනස් වෙන, ක්ෂණයක් පාසා වෙනස් වෙන කයක් සහ සිතක් අපි තුළ පවතින. සිත කියලා කිව්වේ සිතේ හටගන්නා සිතුවිලි මොහොතක් පාසා, ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකේ චිත්ත ධර්මයේ පහළ වෙන සිතිවිලිත් මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ සිත තුළ යහපත් සිතිවිලි සේම අයහපත් සිතිවිලි හට ගන්නවා. අයහපත් සිතිවිලි වලට මේ ගලාගෙන ඇවිල්ලා තමන්ගේ චිත්ත ධර්මයේ අයහපත් සිතිවිලි වල නිවහනක් බවට පත් කරොත් එහෙම ඒ අයහපත් ඵලයන් වින්දනය කරන්න වෙන්නේ තමන්ටමයි. ඒ නිසා අපි හිතට වහල් නොවි සිතට සිතිවිලි ගලාගෙන එනකොට තමාගේ ප්‍රඥාව මෙහෙवला, ශ්‍රේෂ්ඨ වූ මනස මෙහෙवला තමාට තීරණය කරන්න පුළුවන් මෙන්න දැන් මගේ සිතට පාප සිතිවිලි ගලාගෙන ආව අවස්ථාව. මේ සිතිවිලි වලට මගේ සිතේ ඉඩක් සලසන්නේ නැහැ. ඒක බැහැර කර ගැනීම තමාටම සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. යහපත් සිතිවිලි ආවම ඒවා ස්ථාවරව සිත තුළ රඳා පවත්වා ගන්න කටයුතු කරන එකත් තමන් සතු කාර්යයක්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ මේ සිතේ හටගන්න පාප සිතිවිලි අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අවිද්‍යාව කියලා උන්වහන්සේ වදාරන්නේ දැඩි ලෝභකම, කෑදරකම, ආසාව. බොහෝ වෙලාවට ප්‍රදක්ෂණකමේ හැටියට මේ චෛසික ධර්මයෙන්, මේ සිතිවිලි වලින් අතරමං වූ බොහෝ අය ලෝභ චේතනාවෙන් යුක්තව මුළු මේ ලෝකේම තමන්ට දකින්නට ලැබෙන, පේන, අහන්ට ලැබෙන සියලුම සම්පත් මටම ලැබේවා කියලා මෙහෙම මහා ආශාවකින්, ඒ වගේම තෘෂ්ණාවකින් ලෝකේ භෞතික සම්පත් තමාටම ලබා ගැනීමේ උත්සාහයක යෙදෙන හිතන කොට්ටාසයක් සිටිනවා. කිසියම් සිතක මේ විදිහට අනෙක් සම්පත් කරෙහි බාහිර ලෝකයේ සම්පත් සහ පුද්ගලයන් පිළිබඳව තමාට ලොකු ආශාවක්, එහෙවහා ගිය ආශාවක්, තෘෂ්ණාවක් හටගන්නේ නම් එය ධර්මයේ සඳහන් වෙන්නේ අවිද්‍යාව කියලයි. තාමත්ම භයානකයි. මෙය අකුසල මූලයක්. ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්.
අකුසල මූලය නම් වූ මේ ලෝභ චේතනාව තමන්ගේ සිතේ හටගත්තොත් හැම මේ චේතනාවේ පිහිටන කනාට කරන්නට බැරි පාප කර්මයක් නෑ මේ ලෝකේ. මේ දැඩි ලෝභය නිසා, මේ අයහපත් සිතිවිලි නිසා, චේතනාව නිසා අද කාලෙත් මොනතරම්නම් මිනිස්සු තමන්ගේ වටිනා ජීවිත අනර්ථකාරී දේවල් වලට යොදවනවද? පාපිෂ්ඨ ක්‍රියාවලට යොදවනවද? ඇතැම් අය මේ දැඩි ආශාව නිසා මහා ලොකු මන්දිර හදන්න, මහා ලොකු යාන වාහන අරගෙන සුවසේ ගමන් කරන්න, ඒ වගේම නොඑක් විදිහේ නිරතර ලබාගෙන මහේශාක්‍ය මේ සමාජයේ වැජබීමේ බලාපොරොත්තුවෙන් රුපියල් සතවලට යටවලා සල්ලි හම්බ කරන්න දඟලන අය ලෝභකම නිසා කොයිතරම්නම් වැරදි ක්‍රියාවන් කරනවද? ධර්මාද්වීපයේ නමින් විරුද්ධාවලිය ලැබී තිබෙන අපේ රටේ අදත් පින්නතුනේ හරිම කනගාටුදායකයි කියන්නේ විහෙර විහාර කඩන අය කොච්චරනම් ඉන්නවද? දාගැබ් අර දේවතා කොටුවලගෙන් කඩාදා තිබිච්ච අවස්ථා පහුගිය කාලෙදී වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ සිරස කොටස් වලට වෙන් කළ අවස්ථා, බුදු පිළිම කඩන අවස්ථා, විහාරස්ථානවල තිබෙන වටිනා දෑ සොරකම් කරන අවස්ථා කොච්චරද? ඇයි මෙන්න මේ කියපු අකුසල මූලය ලෝභය කියන චේතනාවෙන් යුක්ත වුණා මේ සිතිවිලි වලට සිතට ඇවිල්ලා මේවට මුල් තැන් ලැබුණාව තමන්ගේ පාප බලාපොරොත්තුව ඉෂ්ට කරන එක මිසක් ඉන් එහා දෙයක් ගැන උන්ට හිතන්න වෙලාවක් ඇත්තේ නැහැ. මේ තමයි සිතේ හටගන්නා ලෝභසහගත චේතනාව, අවිද්‍යාව කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. දෙවෙනි කාරණේ ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ සෙසු අයට ගේ වෙනසීම, නැතිවීම, වෙන විපත්තිය දී සතුටු වීමේ හැකියාව. දැන් සමහර අය ඉන්නවා තමන්ට හැම වෙලාවම යහපතක් වෙන්නට අවශ්‍යයි. ඒ තමන්ගේ ළඟ ආශ්‍රය කරන වටාපිටාවේ ඉන්න එකට රාජකාරී කරන අයට යහපතක් වෙනවාට කැමැත්තක් නැහැ. නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ ඔවුන් ඒ අයට ඔය අය වෙනසේවා, නැති වේවා, ඒ අයගේ විනාශය දකින්න කැමති අය ඉන්නේ. මේ බුදුදහමේ සඳහන් වෙන්නේ ව්‍යාපාදය කියන්නේ මේක ද්වේෂයයි. ලෝභය එක අකුසල මූලයක්, ද්වේෂය දෙවෙනි අකුසල මූලය. මේ ද්වේෂය කියන කාවොත් ඕන තරම් අකුසල කර්ම කරන්න හැකියාව තිබෙනවා. අද යම් කිසි කෙනෙක් සත්ව ඝාතන, ඒ වගේම සොරකම ආදී නොඑක් විදිහේ පස්පව් දස අකුසල් සිද්ධ කරන්නේ නම් ඒ කරන හැම කෙනෙක්ම මේ ද්වේෂයේ දුපයෝගී කරගන්නා නරක සිටිවිල්ලක් බව සිහිපත් කරන්න ඕන. මේ බාලයාගේ ලක්ෂණ වලින් ඊළඟ එක තමයි ඔහු නිරන්තරයෙන්ම අයහපත් සිටිවිලි සිතනවා. ඒ සිටිවිලි අතර අවිද්‍යාව නම් වූ දැඩි ලෝභකම, ඒ වගේම ව්‍යාපාදේ නම් වූ ද්වේෂය, තුන්වෙනි කාරණේ හැටි තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මුලාව. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා බාලයා. ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයක් නැහැ. ධර්මයේ කෙරෙහි විශ්වාසයක් නැහැ. සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයක් නැහැ. පෙර ආත්මයක් තිබුණාද කියලා විශ්වාස කරන්නේ නැහැ. පරලොව ආත්මයකට අපි යනවාද කියලා විශ්වාස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්මය, කර්මඵලය විශ්වාස කරන්නේ නැහැ. පටිච්ච සමුප්පාද දේශනාව ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිගන්නෙත් නැහැ. මේ විදිහට මේ තුන්රුවන් මේවා කිසිවක් පිළි අරගන්නේ නැහැ. මේ විදිහට කල්පනා කරන මෙලොවක් පරලොවක්, ඒ වගේම අපි කරන ක්‍රියාකාරකම් ගැන යහපත් දේ යහපත් ඵලයන්, ඒ වගේ අයහපත් දෙහි අයහපත් ඵල විපාක තියෙනවායි කියලා මෙහෙම විශ්වාස නොකිරීම මිත්‍යා දෘෂ්ටි හැටියටයි ධර්මයේ සඳහන්. බාලයා සතුව මෙන්න මේ කියපු ලක්ෂණ තුන තිබෙනවා. ඔව් නිරන්තරයෙන්ම තමන්ගේ සිතෙන් නරක සිතිවිලි සිතනවා. ඒ වගේම කතා කරන වචන මුසාවාදය, ඒ වගේම අනුන් දෙපාර්ශවය පුද්ගලයෝ දෙදෙනෙක් අතරේ කෙටවීමක් සිද්ධ කරන වෙන් කරන කේලම් කීම, ඒ වගේම අහන අයගේ සිත් කඩන බිඳන ව්‍යාකූලත්වයට පත් කරන පරුස වචන කීම, ඒ වගේම තමාටත් අහන්නාටත් දෙදෙනාටම අයහපතක්ම සිද්ධ වෙන සම්පප්‍රලාපාදී වචන ප්‍රකාශ කරනවා. මේ බාලයාගේ ලක්ෂණය තමයි අයහපත් සිතිවිලි සිතනවා, වගේම අයහපත් වචන කතා කරනවා. ඒ වගේම ශරීරයේ මෙහෙवला ක්‍රියාත්මක කරන ක්‍රියාවන් පාප ක්‍රියාවන්. මොනවද මේ ක්‍රියාවන්? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, කාමයේ වර්ධවා හැසිරීම සහ හොරකම් කිරීම,
අනෙක් සත්වයන්ගේ ජීවිත විනාශ කිරීම කියන මේවා සිද්ධ කරනවා. බාලයාට කිසිම ලැජ්ජාවක් නැහැනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා හිරියොතප් කියලා ධර්මතා දෙකක්. මේවා මිනිස්සුයෙකුට තියෙන්නටම ඕන. හිරිය කියලා තිබෙන්නේ කියන්නේ පව් කරන්න ලැජ්ජ වෙන්න ඕන. ඒ වගේම ඔත්තප්පිය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ පාප කර්ම කරන්නට බයක් දැනෙන්න ඕන. මේ පාප කර්ම කළොත් මේ වගේ විපාක Tamanට වින්දනය කරන්නට වෙනවා. ඒවා විඳින දවසට දුක් විඳින්න වෙන්නේ මටමයි. මේ සිද්ධ කරන අකුසල් වෙනත් කාටවත් දෙන්න හැකියාවක් නැහැ කියලා මේ විදිහට මේවා දකින්න හැකියාව තිබෙන්න ඕන. බාලයාට ඒවා හැම දකින්න හැකියාවක් නැහැ දකින්න. මේ විදිහට ඔහු නරක සිතුවිලි සිතනවා, නරක වචන කතා කරනවා, නරක ක්‍රියාවන් ක්‍රියාත්මක කරනවා. මේ බාලයාගේ ලක්ෂණ තුන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පණ්ඩිතයා මීට වඩා ඊ타මත්ම හාත්පසින් වෙනස් තැනැත්තෙක්. ඔව් සුචින්තිය චින්තිත හෝති. යහපත් සිටිවිලිම සිතනවා. මේ බාලයාගේ ගාව තිබෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූලයි ඔවුන්ගේ සිත් තුළ හටගන්නේ. ප්‍රඥාවන්තයා පණ්ඩිතයාම නෙමෙයි තමන්ගේ සිත තුළ පහළ කරගන්නේ ලෝභය වෙනුවට අලෝභය, එය කුසල මූලයක්. ද්වේෂය වෙනුවට අද්වේෂය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය වෙනුවට සම්මා දෘෂ්ටිය ඇති කරගන්නවා සිතේ සිටිවිලි හැටියට. මේ විදිහට අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් පණ්ඩිතයා තමන්ගේ සිතේ හටගන්නට අවස්ථාව සලසා දෙනවා. ඒ කුසල මූල චේතනාවන්ට අනුකූලව කටයුතු කරනවා, යහපත් වචන කතා කරනවා, යහපත් ක්‍රියාදාමයන් සිද්ධ කරනවා, යහපත් සිටිවිලි සිතනවා. සිත, කය, වචනය කියන ద్వාරත්‍රයෙන්ම පණ්ඩිතයා නිරන්තරයෙන්ම ඊ타ත්ම වටිනා කුසල ධර්මයන් සම්පාදනය කරගන්න. පින්වත්නි බලන්න අපිට හොඳ ජීවිතයක් හදාගන්න මොන තරම්නම් උපදෙස් අපේ ධහම තුල තිබෙනවද? දැන් බලන්න මේ සත්ව ලෝකේ උපරිමයා මිනිසායි. සත්ව ලෝකේ උපරිමයා මිනිසා වුණේ වෙන කිසියම් කාරණයක් නිසා නොවේ. අපිට තිබෙනවා හොඳ මනෝධාතුවක්. මිනිසාට තමයි හොඳ සිතක් තිබෙන්නේ. ඒ හිතක් මනෝධාතුවක් තිබෙන අපට ඕනෑම කාරණයක් ගැන හිතන්න, කල්පනා කරන්න, පරිේශණය කරන්න හැකියාව තිබෙනවා. එහෙම මහා වරප්‍රසාද සහිතව මේ සත්ත්ව ලෝකයේ උපරිම අවස්ථාව වූ මනුෂ්‍යත්වය ලබාගත් අපි ඇයි වරද්දගන්නේ? වරද්දගත්තොත් මොකවද සිද්ධ වෙන්නේ? බලන්න පින්නතුනි, අතීත කාලීන වශයෙන් මෙහෙම කල්පනා නොකර ධර්මයේ උපයෝගී කරගත්තේ නැතිව අතීත කාලීන වශයෙන් මේ ලෝකයේ සසර ගමනේ යෙදිච්ච ඇතැම් අය සමහරට මනුෂ්‍යත්වයේ ලබාගෙන හිටිය අය වෙන්නේ නැති. ඔවුන් පාණ්ඩිත්වය කියන ගණයට ඇතුළත්ව කටයුතු කළේ නැතිව අතීතයේදී නරක සිතිවිලි සිතලා, නරක වචන කතා කරලා, නරක ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළා. ඵලය හැටියට බලන්නකෝ අද අපිට පේන හැටි තිරිසන් සත්ව ලෝකයේ විවිධ සතුන් ඉන්න හැටි. බලන්න මිනිසුන් වගේද කියලා නෑ. මනුෂ්‍ය ලෝකයේම අපිට දර්ශනය වෙන්න තිබෙනවා තිරිසන් අපාය. තිරිසන් ලෝකවල මේ උප්පත්තිය ලබලා තිබෙන්නේ, ආත්භාවයෙන් ලබලා තිබෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි. සමහරලාට අතීත කාලයේදී මේ විදිහට හොඳට හිතලා, හොඳ වචන කතා කළා, යහපත් ක්‍රියාකාරකම් කරගන්න බැරි වෙච්ච අය, ඒකේ අනිත් පැත්ත ක්‍රියාත්මක කරපු අය අපාය වල දුක් විඳලා මෙන්න මේ තිරිසන් අපාය කියන තනත් උප්පත්තිය ලබලා සිටිනවා. ඒ වගේම පින්නතුණු මනුෂ්‍ය ලෝකයේම අපිට පේනවා වරද්දගත් අය. සමහරක් වෙලාවට මේ මිනිසත් බව අපි ලබන්න ඕන ධාමයේ හැටියට මාන්තේන පුඤ්ඤේන මහන්තේන විරියේන ලද්දබ්බත්තා මනුස්සත්ත පටිලාභෝ ලෝකස්මි. බුදුහාමුදුරෝ දේශනා කළා මහා වීර්යයෙන්, මහා පිනකෙන් මනුෂ්‍යත්වය ලබන්න ඕන. එහෙම ලබාගත් මනුෂ්‍යාත්භාවයේදීත් කුසල් අඩුව මනුෂ්‍යත්වය ලබාගත් අය බලන්න මොනතරම්නම් මනුෂ්‍ය ලෝකේ දුක් විඳිනවද? තමන්ට ලැබිච්ච ආත්ම භාවය මනුෂ්‍යාත්භාවයක් වලත් ලෝකේ ලස්සනක් දකින්න බෑ. ඇස් දෙකම අන්ධයි. විවිධ මිහිරි හඬ අහන්න ආසාව තිබෙනවා. කන් දෙකම බීරි. සිතුම් පැතුම් මනසේ සිතේ පිරීලා එක වචනයක් ලෝකයට ප්‍රකාශ කරන්න බෑ. පාදක ඔසවලා එහාට මෙහාට ඇවිදින්න බෑ. මොනවත් නොතේරෙන මන්ද බුද්ධික භාවය. උපන් දවසේ ඉඳලා නොඑක් විදිහේ ලෙඩ රෝග හැදිලා ඉන්නේ හිටින්න තනක් නැහැ. පේමන්ට් එකේ බුදියන්නේ.
ඒ වගේම කන්න බොන්න දෙයක් නැහැ. කුණු කඳු පෙරළමෙන් පාන් ලෙලිය හිටකමෙන් ඉන්න අය. බලන්න මනුෂ්‍ය ලෝකේ පේන හැටි මේ වෙනස. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? මනුෂ්‍යත්වයක් ලබලත් කුසල ශක්තිය මදි වුණා. අතීත කාලීන වශයෙන් භවයේදී අකුසල් කරගෙන තිබුණා. කිසියම් කුසල කර්මයක බලමහිමෙන් මනුෂ්‍ය ලෝකේ පුදුනත් ඒ මිනිසත් බව අංග සම්පූර්ණ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් ආදිය ලැබිලා නැති හැටි මේ ඔවුන් විසින්ම කරගත්ත දේවල්. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ ජීවිතය අපි වාසනාවන්ත එකක් කරගන්න ඕන. සම්මා සම්බුද්ධත්ව ජයන්තිය 2600 බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අවුරුදු 2600ක් සම්පූර්ණ වීම වෙසක් මාසයේ 15ක පොහොව දවසට උදා වෙනවා. මේ බෞද්ධ රාජ්‍යයේ රට පුරාම වත් පිළිවෙතින් අපි පෙළ ගැසිමු කියලා මේ තේමාව අඩංගු කරලා බැනර් දාලා තිබෙනවා, බෝඩ් දාලා තිබෙනවා. මේ බැනර් එකෙන් බෝඩ් එකෙන් පමණක් කෙනෙකුට මේ ඵලය ලබන්න හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම් වූ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච අතිශයින්ම විශිෂ්ට වූ සාර්ථකම වූ ශාස්ත්‍රවරයාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච අවුරුදු 2600 කට ඉස්සෙල්ලා මේ ලෝකේ පහළ වෙච්ච මනස පිළිබඳව, සිත සහ සිතුවිලි පිළිබඳව හොඳම දේශනාවන් ඉදිරිපත් කරපු මම හිතනවා ලෝකේ පහළ වෙච්ච හොඳම මනෝ විද්‍යාඥයෙක් බුදුරජාණන් වහන්සේ. කායික විද්‍යාව ලෝකයට ඉස්සෙල්ලාම ඉගැන්වුවේ බුදුරජාණන් වහන්සේ. අපේ ශරීරයේ දෙතිස් කුණප කොට්ටාස තිබෙනවා. අත්තේ මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා මේ ආදී වශයෙන් ශරීරයේ තිබෙන කොටස් 32කට බෙදලා බුදුහාමුදුරෝ දේශනා කළා අවුරුදු 2600කට ඉස්සෙල්ලා. ඒවා උන්වහන්සේ දේශනා කළේ ශරීරය කපලා කොටලා වෙන් කළා කෑලි වලට ගොඩවල් ගහලා එහෙම නෙමෙයි, සර්වත්තා ඥාණයෙන් අවබෝධ කරගෙන අවිහිංසාවාදී මේ සියල්ල අවබෝධ කරගෙන දේශනා කළා. කායික විද්‍යාඥයා මේ ලෝකේ පහළ වෙච්ච. ඒ වගේම හොඳම ජීවන රටාවක් බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නා. කෙනෙක් ජීවත් වෙන්නට ඕන මෙන්න මෙහෙමයි කියලා. ඒ වගේම හොඳම ආර්ථික විද්‍යාඥයා, හොඳම දේශපාලන විද්‍යාඥයා මේ ලෝකේ පහළ වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේ. එවැනි ශාස්ත්‍රවරයෙක් සරණ ගිය, එවැනි ශාස්ත්‍රවරයෙක්ගේ ධර්මයේ පිළි අරගත් අපි මේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කරන මේ අවස්ථාවේදී අපි දැඩි තීරණයකට, අදිෂ්ඨානයකට හැකියාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය වෙනුවෙන් මෙතනින් එහාට මගේ ජීවිතේ පවත්වන්නේ මෙහෙමයි. මොනවා හරි අඩලුඩුකම් ටිකක් වුණාද? අර බාලයාගේ ලක්ෂණ ගැන විස්තර කරනකොට ඒ අඩුපහඩු තමන්ගේ තුළ තිබෙනවායි කියලා හිතුණනම් මම හිතනවා හොඳම අවස්ථාව අදිෂ්ඨාන කරන්න පුළුවන්. මා මෙතනින් එහාට ජීවත් වෙන්නේ බාලයෙකු ලෙස නෙමෙයි. මේ බාලයාගේ යයි කියන ලක්ෂණ මගේ ජීවිතයෙන් බැහැර කරලා පැත්තකින් තබලා මෙතනින් එහාට මා පඬිතයෙකු ලෙස මගේ ජීවිතා පවත්වාගෙන යනවා. මම හදන රත්තරන් දුවලට පුතාලට අනාගත පරපුරට මා වටිනා ආදර්ශයක් ලබා දෙනවා. මෙන්න මෙහෙමයි යහපත් මිනිසෙකු හැටියට සත්පුරුෂයෙකු ලෙස ජීවත් වෙලා ඒ අයට මම වටිනා ආදර්ශයක් දෙනවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. සිංහල අලුත් අවුරුද්දත් ඉදිරියේ උදා වෙනවා. අප්‍රේල් 14 වෙනිදා අපි අභිනව වර්ෂයකට පා තබනවා. එදාටත් මේ අදිෂ්ඨානය කරන්න පුළුවන්කම තිබෙනවා. සාපින්නතුනි, කාල වේලාව අවසන් වේගෙන යන්නේ. මේ බාල පඬිත් සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බාලයාගේ ලක්ෂණ ටිකත් පඬිත්යාගේ ලක්ෂණ ටිකත් තේරුම් බේරුම් කරගෙන හොඳ සැබෑ සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්, පඬිතෙක් හැටියට ජීවත් වෙන්න සියලුම අපේ මේ බෞද්ධ රටේ ශ්‍රී ලංකාද්වීපයේ බෞද්ධ පින්නතුන් අදිෂ්ඨාන කෙරෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද ධර්ම ශ්‍රවණය කළා විශාල වූ පිනක් අත්පත් කරගත්තා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු පින්නතුන් සිටිනවා. ඒ වගේම අය බොහෝ බලාපොරොත්තු වෙන නිසා කල්පනා කරගන්න මේ ධර්ම ශ්‍රවණය කිරීම ලබාගත් ආනිසංස ධර්මයන් මියගේ සියලුම ඥාතීන්ටත්පත් වේවා. ඒ අයට සසර ගමනේදී සනසිල්ලක්ම වේවා. කායික වශයෙන් හා මානසික වශයෙන් යහපතක්ම වේවා. ඒ අපේ ඥාතීන්ට අමා මහ නිවෙනින් සනසීම උදා වේවා. මේ දායකත්වයේ ලැබූ පින්නතුන් හැමදෙනාටම සසර දුක් කෙලවර කොට අමා මහ නිවෙනින් සනසීම උදා කරගන්න මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා. ලෝසසුන් ආරක්ෂා කරන 33 කෝටියක් දිවි දේවතාවුන් වහන්සේලාට මේ කුසල්ත්පත් වේවා. පින් අනුමෝදන් වේමින් සතුටපත් දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් දනදා හාමුදුරන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේගේ ගුණානුභාවයෙන් බලානුභාවයෙන්
මේ ශ්‍රී ලංකා වාසී බෞද්ධ පින්නතුන් හැමදෙනාටම චිරජීවනයේ නිරෝගී සම්පන්නිය උදා වේවා. කායික සනසිල්ල මානසික සනසිල්ල උදා වේවා. දෙවියන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අපි හැමදෙනාටමත් මේ උතුම් කුසල කර්මයේ බලමහිමින් අමා මහ නිවෙනින්ම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම දේශනා කරවීමෙන් දහම් පඬුරු දහම් පරිස්කාරාදී පූජා කිරීමෙන් ලබන දාන සම්ධර්මයන්ගේ හේතුවෙන් අපට අපගේ නමින් මියගිය සියලුම ඥාති වර්ගයාට දෙවියන් සහිත ලෝකයාට තමාමා නිවන් සම්පත්තිය පිණිසම මේ කුසල කර්මයේ හේතු වාසනා වේවා කියා සිතා ගනිමින් චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. අද ධර්ම දේශනාවේ පින් අනුමෝදන් කිරීම, ආශිර්වාද කිරීම සහ දායකත්වයන් ඌරුගමුව රදම්පල විසූ පරලෝසපත් එච්.ඒ. හීනප්පු පොඩිවෙදු මහත්මයාට සහ ප්‍රැන්සිනා සුවඳරත්න යන දෙමව්පියන්ටත් සහෝදර සහෝදරයන් 5 දෙනාටත් දෙනිපිටිය දොඩම්ගස් පිට්ටනියේ විසූ පින්දිය සුවඳරත්න හා චාලිනා නාමසිංහ යන දෙමව්පියන්ටත් කරුණාවතී සුවඳරත්න සොහොයුරිය ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ටත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන්ට නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරනවා මීරිගම කහටගහ කුරුඳුවත්ත ස්වර්ණ ජයන්ති මාවතේ පදිංචි එච්.ඒ. නෙල්සන් තෝමසේන මහතා. 2008 අප්‍රේල් මාස 6 වන දින පරලෝසැපත් වඩුමුන්නේ ගෙදර වල්පිටගම විසූ පාඨශාලාචාර්ය එස්.එන්.එම්. ධම්මික කුමාර බන්දුල මහතාටත් 2006 දෙසැම්බර් 1 වන දින පරලෝසැපත් දූණගහදිනියේ විසූ අයි.ඒ. ලිලිනෝනා මහත්මියටත් 1981 පරලෝසැපත් ජී.ඩී. ජේන්නෝනා මහත්මියටත් 1989 පරලෝසැපත් ඩී.එස්.ඒ.එන්. චාර්ල්ස් අප්පුහාමි මහතාටත් පින් අනුමෝදන් කිරීමට සහ ඩී.ඩී. රණසිංහ හා කේ.ඒ. පියසීලි දෙමව්පියන්ට නිරෝගී සුවයත් චිරජීවනයත් පැතීමට දායකත්වයේ දරනවා වඩුමුන්නේ ගෙදර වල්පිටගම පදිංචි ඩී.ඩී. චන්ද්‍රා මල්කාන්ති සහ ලීලාවති ගයනි අශාන් දුව හා පුතා. වසර 9කට පෙර අපවත් වී වදාළ අග්ගමහා පඬිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමිපාණන් වහන්සේට බෝසත් පාරමිතාව සම්පූර්ණ වීමටත් 2009 අප්‍රේල් 6 වන දින පරලෝසැපත් ඕ.ජී. සීතා මැණිකේ මහත්මියටත් එතුමියගේ දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වයේ දරනවා බලන්ගොඩ යකහලු තැන්න අබිනවාරාම මාවත පදිංචි W. ප්‍රේමදාස මහතා. හොරණ ආර්ය විලාස පාර අංක 41න් 5 නිවසේ විසූ වසර 9කට පෙර පරලෝසැපත් විශ්‍රාමික විදුහල්පති ජී.ඩී. අබේරත්න මහතාටත් නුගේගොඩ පැලවත්ත පාරේ විසූ ඩී.එච්.ඩී. ඩයස් සහ සෝමාවතී ඩයස් යන දෙමව්පියන්ටත් දෙපාර්ශ්වයේම මියගිය සැමටත් පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින වයි.ඩී. කුලවතී මෑණියන්ට නිරෝගී සුවයත් චිරජීවනයත් පැතීමට දායකත්වයේ දරනවා නුගේගොඩ පැලවත්ත මාවතේ අංක 12න් 1 නිවසේ ජී.ඒ.කේ. අබේරත්න මහතා ඇතුළු පවුලේ සැම. අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ අම්පාර මහඔය ඓතිහාසික ටැම්පිටිය රජමහා විහාරාධිපති සුගත ශාසන වංශ විභූෂණ සාමවෙලසුරු විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ටැම්පිටියේ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.